අද මම බලන්න යන මාතෘකාව මේ stress and anxiety. ඒ කියන්නේ ආතතිය සහ දාහය තැවුල. anxiety එකට සාමාන්‍යයෙන් කාංසාව කියනවා, සංකාව කියනවා. මම කැමති එකට පාවිච්චි කරන්න දාහය කියන වචනය. ඒ කියන්නේ අපගේ anxiety, stress and anxiety. ආතතිය සහ තැවුල කියමුද? එතකොට අපි හැමෝටම තිබෙනවා අපිට කරන්න තිබෙන දේ. එතකොට අපිට දැනනකොට සප්ලයි එක මදි, ඩිමාන්ඩ් එක වැඩි. අපේ ශක්තිය හෝ අපේ නිපුණතා හෝ අපේ කාලයට තිබෙන ඩිමාන්ඩ් එක, ඉල්ලුම සප්ලයි එකට වඩා වැඩි කියලා හිතුනම තමයි ආතතිය සහ මේ තැවුල යන දෙක එකට එන්නේ. ඉතින් තැවුල කියන එක ඒකේ තිබෙනවා යම්කිසි සීමාවක්. ඒකට තව විදිහකින් කියන්න පුළුවන් මේක රැට් රේස් එකක් වගේ කියලා. මොකද රැට් රේස් එක කියන්නේ පළවෙනි මීයා දුහනවා මොකද්ද හම්බුණා වාගේ කේජු කෑල්ලක් කියමුකෝ. එතකොට දෙවන මීයා එයා පස්සේ දුහනවා අරයට මොනවා හරි හොඳ එකක් හම්බෙලා තියෙනවා ඊට වැඩියෙන් ඊට ඉස්සරින් මම ඒක ලබා ගන්න ඕන. ඒක තමයි රැට් රේස් එකේ මූලධර්මය. ඒතර තුන්වෙනි මීයා හිතනවා අර දෙන්න දුහන්නේ හරිම ෂෝක් එකකට වෙන්නේ නැති මට තියෙනවට වඩා ෂෝක් එකකට වෙන්නේ නැති කියලා තියෙන එකත් අත්හැරලා ඒගොල්ලෝ දුහන්න පටන් ගන්නවා. එහෙම තමයි රැට් රේස් එක ඇති වෙන්නේ. ඒකෙන් තමයි ආතතිය සහ මේ තැවුල තත්ත්වය එන්නේ. ඔබ කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතයේ දැනට තැවුලට හේතු වෙන දේවල් මොනවද? ඒක ආතතියකට ගිහිල්ලාද? එතකොට මම මීට ඉස්සෙල්ලා කළා තියෙනවා ස්ට්‍රෙස් කියන්නේ, ආතතිය කියන්නේ අපි සිතා මතා සම්‍යශීලී විදායක පතෙන් පටන් අරගෙන අපි ආරම්භයේ තරණය successful in conclusion, well done reward එකට යන්න ඕන. සාර්ථක නිමාව, හොඳ ප්‍රතිඵලය. නමුත් අපි ආතතිය තැවුල වැඩි වෙන කල්හි අපිට අර ආරම්භය තරණය සක්සස්ෆුල් නිමාවක් දකින්නේ නැහැ. අපිට හිතෙන්නේ කොච්චර කරත් මදි. එතකොට අපිට හැමතිස්සෙම එන්නේ කරන දේ ගැන සන්ත්‍රාසයක්, ත්‍රාසයක්, බියක් වුණා මදි කියන ඩ්‍රයිව් එකක් එනවා. එතකොට මේ කරන දේ වැඩේ නැවතුණත් ඔළුවේ වැඩේ ඉවර වෙන්නේ නැහැ. ඒකට තමයි ඒකේ බොටම් අප් රෙගුලේෂන් එකේ එක පැත්තක්. ඒ කියන්නේ පල්ලෙහානින් අන්තිමට කරපු දේ නොනිමාව, නොනිමි මෙහෙවර අපිව තල්ලු කරනවා. මේක ඉවර කරන්න නිින්ද යන්නෙත් නැහැ. කෑම කන්නත් බැරින යනාදි දේවල් වෙනවා. එතකොට ඩිජිටල් ස්ක්‍රීන් එක එකට ඔබ ඩිජිටල් ස්ක්‍රීන් එකේ ගොඩක් වෙලා ඉන්න කෙනෙක් නම් ඒ තත්ත්වය එන්න ඩිජිටල් ස්ක්‍රීන් එකේ උත්තේජන නිසා තත්ත්වය අමාරු වෙනවා. ඒ නිසා මුලින්ම කියන්න තියෙන්නේ ඔබට ඇන්සයිටි තැවුල ආතති තත්ත්වයක් තියෙනවා නම් විභාගය නිසා හෝ ප්‍රේම සම්බන්ධය නිසා හෝ ආර්ථිකය අමාරු කියලා හරි පාඩම් කරන්න ගොඩක් කාරණා තියෙනවා. බොස් නරකයි, කවුරුත් මට උදව් වෙන්නේ නැහැ, ඔහොමනේ අපිට හිතෙන්නේ. ඒ සියලු තත්ත්වවලදී අපිට කරන්න තියෙන්නේ අර පැයෙන් පැය අපේ පැයක් අවසානයේ තිබෙන සමීක්ෂණය, සමාලෝචනයට යෑම, පැයක් ඉවර වී ඊළඟ පැයට අලුතෙන් ශක්තියකින් පටන් ගැනීම, රැයට නිින්ද හොඳට ලබා ගැනීම, එතකොට ගෙදර තියෙන LED lights එහෙම අඩු කිරීම, ඔය ඔක්කොම නැත්තම් වෙන්නේ අර ඔබට කරන්න තියෙන ඉල්ලුම වැඩි සැපයුමට වඩා. සැපයුම කියන්නේ ඔබට තිබෙන සම්පත්, ඔබට තිබෙන හැකියාව. Resources do not match your demand. Stress produces anxiety when you do your utmost to bridge the gap with existing resources. ඉතින් දැනට වර්තමානයේ තියෙන සම්පත් වලින් ඔබ උත්සාහ ගන්නවා මේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න නැත්නම් කොහොම හරි බැලන්ස් එක තුලනය ලබන්න. එතකොට එක ක්‍රමයක් තමයි ඉල්ලුම අඩු කරගන්න පුළුවන්. බොස්ට කියන්න පුළුවන් බොස් පොඩ්ඩක් මේ ටිකේ මට ටික අමාරුයි. එහෙම නැත්නම් ඔබ ඉල්ලුම ඔබ මේ ක්‍රෙඩිට් එකක් ගන්න පුළුවන් ළමයි ඩිස්ටින්ක්ෂන් එකක් ගන්න හදනවා වගේ ඩිමාන්ඩ් එකක් දාගන්න පුළුවන්.
එතකොට මොකද වෙන්නේ මේ ඔබට ආතතිය එනවා. අනිත් පැත්තට ඔබට පුළුවන් ඔබේ සැපයුම වැඩි කරගන්නත්. ඒ කියන්නේ ඔබට පුළුවන් මේ තව ඊට වඩා හොඳ ටීචර් කෙනෙක්ට කියලා ඉගෙන ගන්න. ඒ වගේ කෝචින් ටිකක් කරගන්න. සැපයුම වැඩි කරගන්නවා කියන්නේ දැනට තියෙන ඉල්ලුමට සරිලන සැපීමක් ඔබට ලබා ගන්න වෙනවා. කොහොම හරි මතක තියාගන්න තියෙන්නේ කොයි වෙලාවෙ හරි ඇන්සයිටි ස්ට්‍රෙස් වලට යන්නේ මොකද මට තිබෙන ඉල්ලුම මට කරගන්න බෑ සැපයුම මදි මගේ හැකියාව මදි අනාදි වශයෙන්. ඉතින් ඊට අමතරව එතකොට තත්ත්වයක් එනවා ඔබ හැමතිස්සෙම මේ ෆයර් ෆයිටිං වගේ හැමතිස්සෙම අර වැඩි වුණු ඉල්ලුම එක්ක තරඟ කරන්න යනවා එක ෆයිට් කරන්න යනවා සැපයුම වැඩි කරගන්නේ නැතිව. සැපයුම එක පැත්තක් තමයි ටිකක් රෙස්ට් ගැනීම විශ්වාස කටයුතු කෙනෙක්ට මේක කතා කිරීම. තව ඉන්නවා මට මොකක්වත් කරගන්න බෑ අනේ කියලා ડિප්‍රෙස් වෙන්න යන අය. එතකොට ඒක නෙගටිව් අප්‍රේසල් එකක් වෙනවා. තමා ගැන තමාම හොඳ නැති වාර්තාවක් දෙන්න පටන් ගන්නවා. සෙල්ෆ් ක්‍රිටිකල් වෙනවා. තමාම තමා විවේචනය කරනවා. ඊළඟට හිතනවා මට ඔක්කොම වැරදි. දැන් පොඩි දෙයක් තමයි වැරදුනේ. එතකොට චෛතසිකයක් වෙනවා ඔක්කොම වැරදි කියලා. ඊළඟට එනවා මේකක් මට කිසි දෙයක් කරන්න බෑ I am good for nothing කියලා. අර එක විෂයකින් එක තත්වයකින් නැත්නම් එක විෂයකින් එන අසමර්ථය මුළු ජීවිතේම අසමර්ථයි කියලා කියන්න පටන් ගන්නවා. ඉතින් ඔබ මතක තියාගන්න ඕනේ ජීවිතේ නෙමෙයි අසමර්ථ උනේ ඒ කාර්ය කිරීමේදී තමයි මේ ප්‍රශ්නේ ආවේ. ඒ බොටම් අප් රෙගුලේෂන් එකට ගියාම මොකද වෙන්නේ? මේ වර්තමාන අඳුරු තත්ත්වය මුකුත් කරගන්න බැරි තත්ත්වය තදවුණු තත්ත්වය අනාගතේ හැමදාමත් එහෙම තියෙයි කියලා අපි අනාගත වාක්‍ය කියන්න පටන් ගන්නවා අනාගතයට. ඉතින් අපි කැමති වුණත් නැතත් මනුෂ්‍යයා තුළ තිබෙනවා මේ අනාගතයට පැතුම් පුරන ගතියක් සත්තු වගේ නෙමෙයි. ඒකට හේතුව මිනිසා ඩිසයින් කරලා තියෙන්නේ ගෝඩ්ගේ ස්වරූපයෙන් නිසා ගෝඩ් දුන්නු ඩෙස්ටිනි එක හැඟීමක් මිනිසා තුළ තිබෙනවා. ඉදිරි අරමුණ හොඳ ඉලක්කයක් කරා යෑම. ඒකේ අරගලයේදී තමයි අපි ස්ට්‍රෙස් ගහන්නේ. ඉතින් ඒ ගැන අපි මතක තියාගන්න ඕන ඔබට දෙවිපියා දුන්න යහපත් දීමනාවක් තියෙනවා. ඒක පූර්ණත්වයට ගෙන යාම තමයි ජීවිතේ කාර්යය. ඒකට කියන්නේ ආලෝකයේ පියාණන්ගෙන් ලද යහපත් දීමනාව පූර්ණත්වයට ගෙන යාමේදී තමයි මේ අරගලේ එන්නේ. පූර්ණත්වය කියන්නේ ඔබට හැකි ප්‍රමාණය. වෙන කෙනෙකුට හැකි ප්‍රමාණය නෙමෙයි. ඔබට හැකි ප්‍රමාණය. එතකොට කෝච් කෙනෙක් ඉඳගත්තම ඔබට හැකි ප්‍රමාණය ඔබට මැනගන්න පුළුවන් වෙනවා. ඒකට තව ඒවා ටිකක් තියෙනවා කෝලාස් කැෆීන් වැඩියෙන් බොනකොට වෙන මොනම හේතුවක් නිසා හරි ස්ට්‍රෙස් අඩු වෙන්න කියලා වෙන ටැබ්ලට්ස් එහෙම ගන්න ගියොත් වැඩේ වර්ධිනවා. ඒ නිසා ස්ට්‍රෙස් කියලා තමුන් බේත් ගන්න යන්න එපා, කෙමිකල්ස් ගන්න යන්න එපා, වැඩේ වර්ධිනවා. එතකොට තව එකක් වෙනවා ඔය ස්ට්‍රෙස් කියන්නේ ඩෝපැමින් අධික වෙලා සෙරටනින් වැඩ කරන්න අමාරු තත්ත්වයක් නිසා ඔබගේ සමහරු කන්නේම නැතුව කෙට්ටු වෙනවා. සමහරු හැමදේටම ඒගොල්ලන්ගේ පිළිතුර කන එක. බුලිමියා කියලා ඒකට කියන්නේ. එතකොට ඒගොල්ලෝ කෑම ස්වීට්ස් ගන්න ජීවිතේ ස්වීට් කරගන්න එපා. මොකද වටපිටාව හරි තිත්තයිනේ. එතකොට ස්වීට් කෑමෙන් ජීවිතේ ස්වීට් කරගන්න හදලා ඒගොල්ලෝ මහත් වෙලා ඒ නිසා අර කෑම ශෛලිය ගැන විපරම් කරන්න ඕන ස්ට්‍රෙස් කාලේ. ඉබේම ඒක වැරදෙන්න පටන් ගන්නවා. ඊළඟට ඒ ස්ට්‍රෙස් එකෙන් ශාරීරික ලක්ෂණ පහළ වෙන්න පුළුවන්. ස්ට්‍රෙස් එක රිලීව් ඇන්සයිටි එක රිලීව් වුණේ නැත්තම් තැවුල රිලීව් නැත්තම් ක්ලිනිකල් සිම්ප්ටම්ස් එනවා. ඒ කියන්නේ heart beat එක heart එක කොහොමද වැඩ කරනවනේ. ඒ වැඩ කරන එක ඇහෙන්න හෝ දැනෙන්න පටන් ගන්නවා. ඒකට කියන්නේ palpitations කියලා. ඒ කියන්නේ heart එකේ වරදක් නෙමෙයි. ඒ ගැන ඔබගේ සංවේදීතාවය වැඩි වෙනවා. එතකොට අතට දාඩි දාන්න පුළුවන් වෙනවා. නිකන් මේ ඔළුව කරගෙනවා වගේ වෙන්නත් පුළුවන්. සමහරුන්ට blood pressure වැඩි වෙන්නත් පුළුවන්. එතකොට ඒවා තියෙනවා නම් වෛද්‍යවරයෙක් ළඟට ගිහලා blood pressure බලා ගන්න අවශ්‍ය වෙනවා. එතකොට යාළුවෝ එක්ක ඔයා කතා කරන්න ගියොත් ඒගොල්ලෝ එක මතවාද කියලා මේ තත්ත්වය තවත් වැඩි වෙන්නත් පුළුවන්. එතකොට කාන්තාවන්ට
menstrual period එක මාස සුද්ධි කාලේ වෙනකොට ස්ට්‍රෙස් ගතිය වැඩි වෙනවා ස්ට්‍රෙස් වෙන අයට ඇන්සයිටි වැඩි වෙනවා එතකොට මෙනෝපෝස් මාස සුද්ධිය ඉවර වෙන වයස එනකොට 45 වගේ ඒ හැම එකටම ස්ට්‍රෙස් වෙන ගතියකුත් තියෙනවා ඒක මතක තියාගන්න ඕන ඒක අර හෝමෝන් ඉම්බැලන්ස් එකකින් එන එකක් කියලා එතකොට මේ කාලේ පුරුෂයෙක් බාහිර යගෙන වෙනදට වඩා සැලකිල්ලෙන් හෝ උමනාවෙන් ක්‍රියා කරන්න අවශ්‍ය වෙනවා ඊට අමතරව ස්ට්‍රෙස් තියෙන පුළුවන් කැක්කුම තියෙනකොට ලෙඩක් තියෙනකොට එතකොට අර ලෙඩේට හෝ කැක්කුමට යුතු ප්‍රතිකාර ගැනීම තමයි ස්ට්‍රෙස් අඩු කර ගැනීමට අවශ්‍ය වෙන්නේ. ඉතින් අර මම කලින් කිව්වාක් මෙන් අර ස්ට්‍රෙස් තියෙනකොට අපි ක්‍රියා කරන්නේ අදෝ ශීර්ෂක යටින් ඉඳන් ඉහළට වගේ. ඒ කියන්නේ හැම එක ගැනම දැන් පොත් තියෙන තැනත් වැඩි කාමරෙත් අස් කරන්න ඕන දුවිල්ලත් වැඩි එතකොට ඇඳුනුත් හරියට තියලා නැහැ ළමයිනුත් හරිම ප්‍රශ්නයක් ඔක්කොම ප්‍රශ්නයක් වෙනවා ඒ මොකද අර බොටම් අප් රෙගියුලේෂන් නැමැති ක්‍රියාවලිය නිසා ඉතින් මේකට බේත් ගන්නේ නැතුව කොග්නිටිව් බිහේවියරල් තෙරපි සහ කෝචින් වලට තමයි යන්න ඕනේ මේ ලංකාවේ අර ඉක්මනට බේත් දෙන තත්ත්වය වැඩි නිසා ඒක මේකට එච්චර හොඳ ප්‍රතිකර්මයක් නෙමෙයි දැන් මම ඩොක්ටර් ලලිත් මෙන්ඩිස් මගේ අන්තිම මෙඩිකල් පෝස්ට් එක head of department of pharmacology medical faculty එක ලංකා රාජ්‍ය medical faculty එක ඒ නිසා මම මේක කියන්නේ ඒ නිසා ඔබ ස්ට්‍රෙස් වලට එකපාරට පෙති ගන්න දුහන්න එපා ඇන්සයිටි කියලා ඉතින් එතකොට many hats trying to wear many hats එතකොට අම්මා වෙන්න ඕන බාහිරයා වෙන්න ඕන ටීචර් වෙන්න ඕන ගෙදර වැඩ කරන්න ඕන ටියුෂන් දෙන්න ඕන ගෙදර හරියට තියාගන්න ඕන ඔක්කොම හැට්ස් ටික දාන්න ගියේ මිනි හැට්ස් කියන්නේ පමණට වඩා දේවල් බාර ගැනීම. එතකොට ප්‍රශ්නයක් මතුවෙනවා ස්ට්‍රෙස් ටිකක් තිබීම හොඳද කියලා ඇන්සයිටි ටිකක් තිබීම. දැන් ඒක පොඩි ග්‍රාෆ් එකක්. දැන් අපි දන්නවා විභාගයට ඉස්සෙල්ලා ගානකට පාඩම් කරන්න පොඩි අර උත්තේජවත් වීම නැත්නම් ධෛර්යමත් වීම. ඒ කියන්නේ පිටත උත්තේජ ගැනීම නෙමෙයි. ඔබට තේරෙනවා අර විභාගයට පාඩම් කරන්න යනකොට පොඩ ඇඩ්‍රිනලින් ටික වැඩි වෙලා කොර්ටිසෝල් ටික වැඩි වෙලා උච්ච ස්ථානයක ඒකේ ලාභයක් තියෙනවා. හැබැයි ඒක ප්ලේටූ වෙලා ඊළඟට ඊට වඩා ස්ට්‍රෙස් ගන්න ගත්තොත් පාඩම් කරපු ටිකත් මතක නැති වෙනවා. ඒ නිසා අර ස්ට්‍රෙස් අර ගානකට ෆිසියොලොජිකලි තමයි එකට මුණ දීලා ඊට පස්සේ ඒක වැඩි වෙන්න යන්න එපා. එතකොට ඔබගේ performance අඩු වෙනවා. එතකොට ඔය ස්ට්‍රෙස් වලට එන හිතේ ඇති වෙන symptoms තමයි fearful anticipation. ඒ කියන්නේ ඔබ හැමතිස්සෙම නරක දෙයක් නැත්තම් පොඩි දෙයකිනුත් බරපතල ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා. irritability හොසලගේ මැස්ස යන්න බෑ. නිදිගුම්බ ගහ වගේ. ඊළඟට ශබ්ද වැඩි, ලයිට් එක වැඩි, නිකන් ඉනකනත් restless දැනෙනවා. මොකද්ද ගොඩාක් වැඩ තියෙනවා වගේ. ඊළඟට කන්සන්ට්‍රේට් කරන්න බැරි වෙනවා මතක නැති වෙනවා පාඩම් කරපු එක මතක නැති වෙනවා කරන්න තියෙන ඒවා මතක නැති වෙනවා poor concentration worrying thoughts ඒ කියන්නේ කනස්සලු වෙන්න පටන් ගන්නවා කිසිම හේතුවක් නැති දේවල් ගැනත් කනස්සලු වෙන්න පටන් ගන්නවා ඊළඟට ගෙදර අයට නැග් කරන්න පටන් ගන්නවා ඒ කියන්නේ හැමතිස්සෙම මේගොල්ලෝ එක්ක මේ නිකන් පොඩි කටු යන ගන්න ගතියක් එනවා ඊළඟට sleep disturbances එන්න පුළුවන් ඒ කියන්නේ මේ නින්දට බාධා වෙන්න පුළුවන් රෑ බය වෙලා හැරෙනවා මේ සාමාන්‍යයෙන් වෙන්නේ නිදා ගන්න අමාරු නින්දට වැටෙන්න අමාරුයි ડિප්‍රෙෂන් ආයට වෙන්නේ උදේ 2-3ට හැරිලා නින්ද කෙටි වෙනවා ඇන්සයිටි ආයට වෙන්නේ සාමාන්‍යයෙන් නින්දට වැටෙන්න අමාරුයි ඉතින් වෙන මොනවද වෙන්නේ කට නිකන් බේලුණා වගේ දැනෙනවා හුස්ම ගන්න අමාරු වගේ දැනෙනවා මේ මෙතන නිකන් මේ එපිගැස්ට්‍රියම් එකේ නිකන් බටර්ෆ්ලයිස් වගේ දැනෙනවා සමහරුන්ට ඉතින් මේ නිතර මේ මොෂන්ස් ඒ කියන්නේ බඩ එළියට යන්නත් ඕනේ නේද ඒකම ඉරිටබල් බවල් එන්නත් පුළුවන් මිග්‍රේන් එන්නත් පුළුවන් ඒ දෙක වෙනස් සෙරොටොනින් නිසා ඇති වෙන බාධා මේ එහෙම ගතිත් එන්න මිග්‍රේන් කියන්නේ ඉරුරුදා වැඩි වෙන්න පුළුවන් වැඩියෙන් කියලා හුස්ම ගන්න ගතියක් එන්න පුළුවන් කලින් කිව්වක් මෙන්න අර හાર્ට් එක නිකන් වැඩි ගහනවා වගේ දැනෙන්න පුළුවන් ඒක ඒවා ඔය මේ ශාරීරික ලක්ෂණ මේ ඇන්සයිටි නිසා සමහරුන්ට නම්
මුත්‍රා නිතර කරන්න වෙන ගතියක් වෙන්න පුළුවන්. මාස් ශුද්ධිය වෙනස් වීම ඇති වෙන්න පුළුවන්. ඔය ඊළඟට අත ගැහෙන ගතිය යන ආදි දේවලුත් එන්න පුළුවන්. හිස රද එන්න පුළුවන්. ටෙන්ෂන් හෙඩේක් කියලා කියන්නේ මෙහෙම අල්ලගෙන. ඔව්. ඉතින් ඒවා ආතතියේ ලක්ෂණ. කන රූම් ගන්න ගතියකුත් එන්න පුළුවන්. ඉතින් මේ හිතන්න එපා මේ මොලේ පිළිකාවක් කරවම කියලා. ඔහොම එනකොට. ඊට අමතරව ඉතින් පැනික් ඇටැක් එකක් එන. මුකුත් කරගන්න බැරුව හරිම එහෙම ටික දෙනෙකුට තමයි ඒක එන්නේ. දාඩි දානවා රම මුකුත් කරගන්න බැරි තත්ත්වයක් කිසිම දෙයක් මතක නැහැ වගේ. ඒ ඔක්කොම මේ ස්ට්‍රෙස් සහ ආතතිය. දැන් මුල් ටිකේ යන්නේ මේක මේකට හේතු මොනවද? පොඩි කාලේ ඉඳලම හැදුණු විදිය, ඔබගේ පෞද්ගලිකත්වය. එතකොට මේකට සාමාන්‍ය ප්‍රෙසිපිටේටිං ඉන්සිඩන්ට් එකක් තියෙනවා. අම්මා මැරුණා හරි, විභාගේ ෆේල් වුණා හරි, ලොකු ආර්ථික කරදරයකට පත් වුණා වගේ මොනවා හරි එතකොට අපි උපකාර කරන්න ඕන යාට ඒක ඇති වුණු තැනට යන්න. ඒක තේරුම් ගත්තමත් සමහරුන්ට ඒ ගැන පැහැදීමක් එනවා. එතකොට මොනවද එන සිතුවිලි? I will fail, I am useless. කිසිම වැඩක් නැහැ, මම කරන ඔක්කොම වර්ධි කියලා එනවා. ඊළඟට අනිත් අයට මුණ ගැහෙන්න අකමැත්තක් එනවා. ඉතින් එතකොට ඒවා ටිකක් අර ඇන්සයිටි ස්ට්‍රෙස් ගතිය වැඩි වුණාම ඒකට එතකොට ඒ වෙනකොට ඉතින් කාගෙන් හරි උපකාරයක් ගන්න අවශ්‍යයි. ඉතින් සාමාන්‍ය උපකාර තමයි එක්සර්සයිස් කරන්න යෑම, ගේ ඇතුළටලා ඉන්නේ නැතුව, එකම දේ කරන්නේ නැතුව ටික ටික එලි මහන් තැන් වලට යෑම, බ්‍රීදිං එක්සර්සයිසස්, එතකොට ආඥා කිරීම, යහපත් දේවල් සිතීම, හොඳ පොතක් කියවීම, යාළුවෙක් එක්ක කතා කිරීම, සංසුන්තාවය ගැන එන මියුසික් කිරීම, ඒ කියන්නේ දඩස් බඩස් මියුසික් නෙමෙයි. ඒ වලින් යම්කිසි සහනයක් ලැබෙන්න පුළුවන්. ඉතින් මේක තව මොකද කරන්නේ? ඔබ කැමති වැඩකට එළඹෙන්න. වැඩ එක්ක තියෙන තරහව හෝ පුරුෂයා එක්ක තියෙන තරහව කියන්නේ 1000ක්. තරහව තියෙනකොට අපි වෙනදට වඩා අපේ ශක්තිය වැය කරනවා. තරහව තියෙන එක එන්ජින් එකක් නිකන් ගියර් එක හයි ගියර් එක දාලා ගොඩක් දුර ගියා වගේ වැඩක්. තරහ කොහොමද රිවර්ස් වැඩක් නේ. අර පරණ මේකකට ඒකටම හැමතිස්සෙම යන ගතිය. ඒ නිසා කාත් එක්ක හරි කතා කරන්න ඕන. මේ ස්ට්‍රෙස් එකට හේතුව අනවශ්‍ය තරහවක්ද කියලා බලන්න ඕන. ඉතින් Tamanට කරන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩ බාර ගන්න එපා. අඩු කරන්න පුළුවන් වැඩ මොනවද කියලා බලන්න ඕන. ඉතින් සාමාන්‍යයෙන් හොඳට කතා කරන්න පුළුවන් මිත්‍රයෙක් සිටීම, පවුලේ තත්ත්වය හොඳින් තබා ගැනීම, ආත්මික තත්ත්වය හොඳින් තබා ගැනීම, ශරීර සෞඛ්‍යයත් හොඳින් තබා ගන්න පුළුවන් නම් හොඳයි. ශරීර සෞඛ්‍ය ඇදුම වගේ රෝග එනකොට එහෙම ගොඩක් ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. ඒක නිතර එයි, බලාපොරොත්තු නැතුව එයි යනාදි වශයෙන්. ඉතින් සිගරට් බොනවා නම්, ඇල්කොහොල් බොනවා නම්, වෙන හොඳ නැති බේතෙත් පාවිච්චි කරනවා නම්, ඩිජිටල් ස්ක්‍රීන් එකේ වැඩියෙන් ඉන්නවා නම් අර ස්ට්‍රෙස් තත්ත්වයට ඒ ඔක්කොම හරි නරකයි. එතකොට පොඩ්ඩක් පහසුවෙන් කරන්න පුළුවන් හොබි එකක්. ඔබ හැමතිස්සෙම ටෙන්ස් වල ඉන්න එපා. දැන් තේරුම් ගන්න ඕන හැම එකම 100ක් හරියට කරන්න බෑ. අනිත් අයටත් ස්තුතිවන්ත වෙන්න, අනිත් අය කරන දේවල් ටිකක් අප්‍රීෂিয়েට් කරන්න, අගයන්න. ඉතින් මේවා පොඩි ඒ කියන්නේ මේ බෙහෙත් ගන්නේ නැතිව කොහොමද ස්ට්‍රෙස් එකෙන් මිදෙන්නේ කියලා පොඩ්ඩක් අපිට සලකා බලන්න පුළුවන්. ඊළඟට අපි බලන්න යනවා මේ પરම්පරාවට. තරුණ પરම්පරාව මොකද ගොඩක් වෙලාවට ස්ට්‍රෙස් අපි ඉගෙන ගත්තේ ස්ට්‍රෙස් එක මැනේජ් කරන්න අවශ්‍යයි. ඒකයි මේ ප්‍රශ්نين පැනලා දුහන්න බෑ. මේක කළමනාකරණය කරන්න පුළුවන්. ඒ මතකයට හෝ ඒ තීරණයට එන්න මේකෙන් පැනලා දුහන්න බෑ. මේක මම කළමනාකරණය කරගන්න ඉගෙන ගන්න ඕන කියලා. එතකොට ඔබ අනිත් අය වගේ හැසිරෙන්න යන්න එපා. අනිත් අයගේ ප්‍රතිරූප දාගන්න යන්න එපා. එතකොට ස්ට්‍රෙස් එක වැඩි වෙන. ඔබ නොවන කෙනෙක් වෙන්න හදන්නත් එපා. ඔබට දැනට තියෙන දැනුම් සම්භාරය තමයි ඔබගේ සම්බන්ධනීය අධිකාරීත්වය.
ඔබගේ සම්බන්ධනය කියන්නේ රිලේෂනල් ඔතොරිටි. මෙතෙක් ඔබට ඔබ කරලා තිබුණු නිපුණතාවය තුලින් තමයි ඊළඟ එකට අවතීර්ණ වෙන්න ඕනේ. අර ටාසන් වගේ කරලා නැති වැඩවලට දුහන්න එපා. ඔබට කොපමණක් පුළුවන්ද කියලා ඒ තුල ඉන්න. එතකොට වෙන කෙනෙක්ගේ හැකියාව අනුව ඔබව තරහදී දාලා කරන්න එපා. මොකද මේක සීසෝ එක වගේ ඉල්ලුම වැඩි වුණාම සැපියුමට වඩා ඔබ ඉම්බැලන්ස් වෙනවා. දැන් තේරෙනවනේ? ඒක හදාගන්න අවශ්‍යයි. වෙන වෙන කාරණා ගැනත් එතකොට ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන එක දැන් ගොඩක් සලකන එකක්. ඒ කියන්නේ ඔබ කොහොමද චිත්තාවේගී කාරණාවලදී ඔබ බුද්ධිමත්ද? දැන් ගොඩක් සමාගම්වල ඉන්ටර්විව් වලට යනකොට ඒගොල්ලෝ EQ චෙක් කරනවා IQ වලටත් වඩා. SQ කියන්නේ social quotient, සමාජීය බුද්ධිමත් භාවය. emotional intelligence. මේවා දැන් වැදගත් සංකල්ප වෙලා තිබෙනවා. තරයිදි දාලා කිරුවොත් අර ඉල්ලුම වැඩි වෙනකොට ඒක බර වෙනවා. එතකොට සැපියුම හැවත් ඔබට තියෙන රිසෝසස් අඩු වෙනකොට එන්න අර බරපැත්ත ඔබට බරක් වෙන්න ගන්නවා. ඒ ඉක්විලිබ්‍රියම් බැලන්ස් එක තුලනය නැති වෙන්න පටන් ගන්නවා. ඒ වගේ දෙයක් ඔබගේ ඇතුළත සිද්ධ වෙනවා. දැන් අපි බලනවා මේ પરම්පරාවට විශේෂ වූ කාරණා ලක්ෂණ කීපයක්. ඇයි මේගොල්ලෝ ගොඩක් ස්ට්‍රෙස් විදිහට ජීවත් වෙන්නේ, ස්ට්‍රෙස් විදිහට හැසිරෙන්නේ ඇයි කියලා අපි පොඩ්ඩක් බලමු. ලක්ෂණ 7ක් මේ પરම්පරාවට විශේෂී වූ ඩිජිටල් ස්ක්‍රීන් එකකින් උත්තේජවත් වන ලක්ෂණ 7ක්. මේ પરම්පරාවේ තිබෙනවා සම්බන්ධකම් වල පාරම්පරික ගැප් එකක්, ජෙනරේෂනල් ගැප් එකක්, ජෙනරේෂනල් ඩිස්කනෙක්ෂන් එකක්. එන්න වැඩි වෙලා තියෙන්නේ අවුරුදු 12 ළමයා අවුරුදු 16ක්කටවත් කැමති නෑ. ඒ කියන්නේ අවුරුදු 4ක ගැප් එකකිනුත් පරතරයක් ඩිජිටල් ලෝකෙ වෙන කාටුන් වෙනස්, ගහන ඩිජිටල් ගේම්ස් වෙනස්. ඒක නිසා එකම පවුලේ අවුරුදු 18 අයියයි අවුරුදු 12 ළමයා අතර විශාල පරතරයක් තියෙනවා. ඉස්සර අපේ කාලේ නම් પરම්පරාවක් කිව්වේ අවුරුදු 40 වෙනසක් නේ. ඊළඟට අවුරුදු 30 වුණා. දැන් අවුරුදු 5න් 6න් එකිනෙකාට මුණ දෙන්න බැරි තත්ත්වයක්. එකම පවුලේ එනවා. අරය කරන එක මෙයා කරන්න කැමති නෑ. අරය එක මෙයා තරම් කරනවා යනාදී වශයෙන්. ඊළඟට මම කිව්වා මේකේ ලොකු ඩිස්කනෙක්ට් එකක් තිබෙනවා. මොකක්ද ඒ ඩිස්කනෙක්ට් එක? දෙමාපිය එක්ක තිබෙන පරතරය හෙවත් ෆ්‍රැක්චර් එක. එතකොට පේන්න තියෙන්නේ දෙමාපිය කිව්වම මේ විශේෂයෙන් පේන්න තියෙන්නේ තාත්තා එක්ක තමයි ෆ්‍රැක්චර් එක වැඩිම මේ ළමයින්ගේ. අම්මා එක්ක ටිකක් ටොලරන්ස් තිබෙනවා. ඉතින් මේ પરම්පරාව එක්ක තාත්තා කොහොම හරි දිනපතාම කාලය ගත යුතුයි. මොකද තාත්තා තමයි දෙව්පියාගේ ස්වරූපයට පෙන්වන්නේ. ඉදිරි ගමන සීමා වැරදුනාම හදන්නේ. ඊළඟට මිස්ටේක් මැනේජ්මන්ට්. තාත්තගෙන් ළමයින්ට විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන එක තමයි කඩා වැටුණාට පස්සේ නැගිටවන්න අත දෙන එක. ඒක අම්මට විතර බාර දීලා හරියන්නේ නැහැ. අම්මා කොහොමත් දෛනිකව සුරක්ෂිත කරනවා. ළමයි කඩා වැටුණාම ඒ කියන්නේ අම්මට බෑ ඒක කරන්න. ඒකට තාත්තා එමු වෙන්න ඕන ගෙදර හිස හැටියට. ඒක දෙව්පියාගේ ආදර්ශයක්. ඒකට අපිට අවශ්‍යයි අර කුරුසියේ සමාවේ කතන්දරය. ඔබ තීරණය කරනවා වරදටපත් වූ ළමයා, බැරි වූ ළමයා, වැඩ බැරි වූ ළමයා, වරදටපත් වූ ළමයා දැන් මගේ උපකාරය ඉල්ලනවා. දැන් ගොඩක් වර්තමාන තාත්තලත් සමහරට අම්මලත් ක්‍රියා කරන්නේ පර්ෆෝමන්ස් මෝඩ් එකකින්නේ. ඔයා පන්තියේ පළවෙනි ආවොත් ටොන් එකක් කැමති. මම ආට ටොන් එකක් ආදරේ. ස්මාර්ට් ෆෝන් එකක් තරම් දෙන්න. ඔයා පන්තියේ පස්වෙනි ආවොත් ඉතින් මොනවා කරන්නේ? ඉතින් කිලෝග්‍රෑම් 10ක් ආදරේ. ස්මාර්ට් ෆෝන් නම් බෑ. පැන්සල් පෙට්ටියක් කරන් දෙන්න. පන්ති 25 වෙනි ආවොත් අපෝ මූණේ දැලි ගෑවා කිසිම. ඉතින් අර අපි ළමයින්ට perform පරිශ්‍රය කියනවා. swim or sink කියලා ඒගොල්ලන්ට දැනෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම තාත්තලාගෙන් අවශ්‍යයි ළමයින්ට අතහිත දෙන්න ඉන්නේ තාත්තා කියන එක. ඒ කුරුසේ මූලධර්මය නම් හොඳටම වැරදුණු කෙනාට පියාණන් මුන්ට කමා කරන්න කිව්ව එක. ඒ සමාව දීමේ ශක්තිය
තමන්ට වෙච්ච පාඩුව විඳ දරාගෙන නැත්නම් තාත්තා පාඩුව කතා කරන්න ගියොත් කොච්චර ඉගෙනනවද අට මොටර් සයිකලේ හැමදාම ගිහලා ටියුෂන් පන්තියට බැස්සුවානේ කොච්චර ගෙවනවද ටියුෂන් ටීචර්ස්ලාට කිව්වොත් මේක ඉකොනොමික් ටොක් එකක් වෙනවානේ. ළමයට වඩා වටිනවා ඔබ විඳන් කරපු මුදල. දැන් හැමතිස්සෙම දෙමව්පියෝ මේ ටෙන්ෂන් එකෙන් ඉන්න නිසා ඊළඟට ඉගෙනීමේ දියුණුව ආර්ථික සමාන ආර්ථික දියුණුව කියන එක ඉබේම ලියවිලා තියෙන නිසා වැඩ බැරි වෙනකොට ඉගෙනුම බැරි වෙනකොට ආර්ථික ටොක් එකෙන් තමයි තාත්තා කතා කරන්නේ. එහෙම කතා කළා හරියන්නේ නැහැ වැඩි. ඒ නිසා ඔබගේ අභ්‍යන්තරයේ එන්න ඕන හැඟීමක් මේ කුරුසියේ ටොක් එක මේකයි. බැරි වුණ කෙනාට උපකාර වීම මේ වෙලාවේදී ඊට හොඳ ආයෝජනයක්. තමාගේ පාඩුව අමතක කළා. ඉතින් තාත්තට හරි අමාරුයි පාඩුව අමතක කරන්න. මොකද තාත්තා කැමති ළමයා ෂෝට් මිට් එකේ දුහලා පළවෙනියා වෙලා ට්‍රෝෆි එක කප් එක ගන්න දවසට එයා ඉන්න කැමතියි. ළමයට බැරි වුණ දවසට කප් නෑ, තරු නෑ, අත්පොලසන් නෑ. මොකද දැන් එදාට ඒ ළමයට කවුරුත් නෑ. අම්මත් නෑ තාත්තත් නැති වෙනවා. මොකද අපි ඉන්නේ තරු පහේ ලෝකවලනේ. මෙගා ස්ටාර්, සිංගින් ස්ටාර් ඔක්කොම ස්ටාරි පර්ෆෝමන්ස් වලින් ලෝකේ යන්නේ. ඒක තමයි අර ගම්ම්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය තිරය අපිව තල්ලු කරන්නේ එන්න බොරු දිලිසෙන ලෝකයකට. ඇත්ත ලෝකයේ වහලා දිලිසෙන ලෝකයක් මේ ඩිජිටල් ස්ක්‍රීන් එකෙන් හදපු ළමයි නෙමෙයි ඉන්නේ. ඉතින් අපිත් ඒකේ සමහර වෙලාවට පංගුකාරය වෙලා තියෙනවා. ඒ නිසා තාත්තා තීරණයක් ගන්න ඕන මේ ළමයාට බැරි වෙච්ච වෙලාවේ ඔහුගේ බැරිකමට මම දායක වීම ඒක තමයි විමුක්තිදායකයා කියන්නේ. ඒ ළමයාට අවශ්‍ය අතහිත ඒ මොහොතේ නැගිටින්නට අත දීම තාත්තා තමයි ඒක කරන්න ඕනේ. එතකොට ඒ ළමයා මේකේ පුදුම දෙයක් තියෙනවා. වරදට කමාව ලැබීම වරද නැවත වීමට ඇන්ටිඩෝට් එකක්, වැක්සින් එකක්, අර ප්‍රතිශක්තියක්. වරදට කමාව ලැබීම ඊළඟ සැරේ වරද කරන්නට නෙමෙයි. ඒ වරදින් මිදෙන්න ප්‍රතිශක්තියක් වෙනවා. මේක සොෂියොලොජිකල් ප්‍රින්සිපල් එකක්. වරදට ගුටි කෑම, වරදට බැනුම් ඇහිම වරද තහවුරු කරනවා. ඒකට කියන්නේ retributive justice. වරදට සමා ලැබීම එක redemptive justice. විමුක්තිදායක යුක්තිය. අරක දණ්ඩනීය යුක්තිය. උසාවියේ හැමයි පොලිසිය හැමයි ගෙදර පොලිසිය නෙමෙයි. ගෙදර පොලිසිය නෙමෙයි. ගෙදර නඩු විභාගයක් නෙමෙයි. ගෙදර ඕනනම් ආරෝග්‍ය ශාලාවක්. අමාරුවටපත් වූ කෙනාට සේලයින් ටිකක් දෙන්න ඕන. අපි ළඟට ආම මිනිස්සු බීලා වෙරි වෙලා හොඳටම ලේවවමනේ දාගෙන අපි ඒ වෙලාවේ කෑ ගහලා බනින්නේ නැහනේ. උඹ බිව්වනම් ඕව තමුට ඕන එකක් කරගන්න එක නෑ. ජීවිතේ ගලව ගන්න අවශ්‍ය හැම එකම කරනවා. ඉතින් එච්චර අමාරු නම් ඉන්න එපා. ඔබගේ ඇතුළේ ශෛලිය හදා ගන්නවා. වැරදුණු තැන මම පුතාට දායක වීම මගේ සාධාරණ සේවය. ඒකයි මගේ පූජාව. පූජාව කියන එක මේ සදවතේ ලියවිලා තියෙන දෙයක්. මේ පූජාව විය යුත්තේ ගෙදරදී. වැරදුණු පුතාට හොදුවට තම පාඩුවේ ඉවසාගෙන ආයෝජනයේ වීමට ඉතින් අපිට කුරුසියේ බලය අවශ්‍යයි. ඒකයි අපේ හදවතට වෙනසක් අවශ්‍ය. මේ પરම්පරාව ඒගොල්ලන්ගේ දියුණුවට ගෙනියන්න. මොකද මේගොල්ලෝ අත්හදා බැලී මේ වැරදි අත්හදා බලන પરම්පරාව. අපි වැරදි වලින් ඈතට ගියන්නේ. මේගොල්ලන්ට රතු ඉර ආකර්ෂණයක්. රතු ඉරක් ගහම පැනලා බලමු මොකද වෙන්නේ. දැන් රතු තිබුණාම අපි නවත්තනවා නෑ. මේගොල්ලෝ රතු දැක්කම වේගවත් වෙනවා. You understand that? ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ මේ ඩිජිටල් ලෝකෙන් වෙලා තියෙන එකයි. ඒගොල්ලන්ට රතු අන්තරය ලකුණක් නෙමෙයි අතවැණීම. ආකර්ෂණීය ලකුණක්. ඉතින් ඒ දෙමාපියන්ට පියාට නිඳා කරන්නා වූ මවුට කිකුරුවීම සුළු කරන්නා වූ ඒක පළවෙනි ලක්ෂණය. ඊළඟට දෙක කිලුටුකම සෝදා නොදැමු නමුත් tamun පිරිසිදුයි සිතන්නා වූ પરම්පරාව. ඉතින් මේක පෞද්ගලික වෙනසක් විතර නෙමෙයි මුළු પરම්පරාවක් ඒ විදිහට ඇදලා තියෙන්නේ. මොකද ඒ කියන්නේ anything goes. ඒ කියන්නේ කිසි දෙයක් ඒගොල්ලෝ හිතන්නේ නැහැ අකපැයි කියලා. ඕනම එකක් කාලා බලන්න හිතෙනවා. ලිංගික උත්තේජන තත්හදා බැලීමුත් කරලා බලලා ඉගෙන ගන්න හදන પરම්පරාව. ඒක දැනගන්න ඕනේ ඒගොල්ලෝ ගැන. ඒ නිසා ඒගොල්ලන්ට මේ ඊළඟ එක ඒගොල්ලන්ට පිරිසිදුකම ගැන සම්මතයක් නැහැ. what is sacred කියන අදහස නැහැ.
ඒක ඉතින් ගොඩනගන්න ඕන. මොකද ඩිජිටල් ස්ක්‍රීන් එක අම්මලා තාත්තලාට අවඥා සහගතව සලකනවා. හැමතිස්සෙම ඩෙවල් ඩිජිටල් ගේම්ස් වල මිනිස්සු මරලානේ ඩිජිටල් ගේම් එකේ ඊළඟ ප්ලැට්ෆෝම් එකට යන්නේ. හැමතිස්සෙම අසම්මතවාදී දෙයක් කරලා තමයි ඩිජිටල් ගේම් එකේ ඊළඟ තැනට යන්නේ. ඒකෙන් ඉතින් ගැම්බලින් අරාමේවත් පුරුදු වෙනවා. අද මගේ මූලික පාඩම ඩිජිටල් ස්ක්‍රීන් එක ගැන නෙමෙයි. ඒකට ගොඩක් මම ක්ලිප්ස් කරලා තියෙනවා. කරුණාකරලා අපිට WhatsApp එක කිව්වොත් 077යි 49 59 214 මගේ ඕනතරම් ක්ලිප් එවන්න පුළුවන්. අපි නොමිලේ එක එවන්නේ ඩිජිටල් ස්ක්‍රීන් එක ගැන. ඒ වගේම කොවිඩ් සයන්ස් ගැනත් මගේ ක්ලිප්ස් තිබෙනවා. තුන්වෙනි එක උදාරා මැස්ත උඩුකුරු කරගත් ඇසිපියද ඇති පරම්පරාවක් ඇත්තේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ටාගට් එක හැමතිස්සෙම not achievable. ස්පූක් ෆැන්ටස්ටික් මැජික් නේ ඒගොල්ලෝ බලන්නේ. ඒ සුපර්මෑන් ස්පයිඩර්මෑන් ඒගොල්ලන්ගේ සිතුවිලි ඒ ලෝකේ තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ව කෝච් කරන්න ඕන කළ හැකි දෙයට. මොකද ඒගොල්ලන්ගේ විචක්ෂණයේ සමාලෝචනය නැති වෙලානේ. මම කිව්වා අර ඩෝපමින් වැඩ කරලා සෙරටනින් වැඩ කරනකොට එනවා විචක්ෂණයේ සමාලෝචනය පසු විපරම කළ දේ ඉම්ප්‍රූව් කරන්නේ කොහොමද කියන එක ඒගොල්ලන්ට නැති වෙලා. ඉතින් ඒගොල්ලෝ හැමතිස්සෙම උදාරම් ඇස් ඇති උඩු කරගත් ඇසිපිය ඇති පරම්පරාවක් ඇත්තේ. අල්ලන්න බැරි අතු අල්ලන්න ගිහිල්ලා ඉතින් උලුක්කු කරගන්නවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට කෝචින් අවශ්‍යයි. දැන් මේ හැමතිස්සෙම බ්‍රෑන්ඩඩ් ප්‍රොඩක්ට්ස් ඉල්ලන්නේ දෙමව්පියන්ට සල්ලි වලට ගන්න බැරි දේවල්. ඊළඟට යාළුවෝ මේ කරණේව ඒගොල්ලන්ටත් ඕන වෙනවා. මගේ ඉස්කෝලේ සෙන්ට් තෝමස් කොලෙජ් එක. අපේ ඉස්කෝලේ ප්‍රධානියට කියන්නේ වෝඩන් කියලා. අපි විදුහල් විතර කියන්නේ වෝඩන්. කල්කිස්සේ සෙන්ට් තෝමස් කොලෙජ් එකේ අපේ කොලෙජ් එකෙන් එක්තරා සපත්තු වර්ගයක් බෑන් කරා. මොකද ඒ සපත්තු බොහොම විශේෂ හරි ගණන් සපත්තු අර බ්‍රෑන්ඩ් එක එක්ක තියෙන සපත්තු ඇඳලා ඒගොල්ලෝ කල්ලියක් වුණා අනිත් ළමයින්ව පහත හෙලන්න පටන් ගත්තා. ඉතින් ඒ වගේ උදාරම් සිත් ඇති උදාරම් ඇස් ඇති ඒක අපි රියලිස්ටික් එකට පාත් කරන්න. නැත්නම් ඒගොල්ලෝ ඉමැජින් කරනවා කළ හැකි ප්‍රමාණයට වඩා. හැමතිස්සෙම ඉමැජින් කරපු එකකින් 60%ක්වත් කරන්න ඕන. නැත්නම් ඒගොල්ලෝ හැමතිස්සෙම නොකල පඬිතුයෝ වෙනවා. හැම එකම දන්න පඬිතුයෝ වෙනවා. මොකද ඒගොල්ලන්ගේ අදහස් ඒගොල්ලෝ ඇත්තෙන්ම සාර්ථක නිමාවකට ගෙනල්ලා නැහැ. තියෙන්නේ අදහස් පටන් ගන්නවා නවත්තනවා. ඉතින් මේ ගතියට ටෙන්ඩුනේ නැත්නම් ඒගොල්ලෝ O level වලින් පස්සේ කියනවා ලංකාවේ ඉගෙන ගන්න හරියට තැනක් නැහැ පිටරට හරි. නැත්නම් ගොඩක් ගණන් දීලා මේ එක එක කෝසස් කරන්න ඕන කියනවා. ඒ ගැන ප්‍රේසම් වෙන්න අවශ්‍යයි. මොලේ හදා ගන්න අවශ්‍යයි. හතරවෙනි කාරණාව පොළොව තලයෙන් දිලින්දන් මනුෂ්‍යයන් කෙරෙන් අසරණයන් කාදමන්ට කඩුවැනි දත්තා පිහියා වැනි හකුදත් ඇති පරම්පරාවක් ඇත්තේ. දැන් මේ කියන්නේ ගෝලීය වශයෙන් මහා ගෝලීය බ්‍රෑන්ඩ්ස් ගොඩක් තිබෙනවා. මේක දිලිඳුන්ගේ ලෝකයක් නෙමෙයිනේ, මේක ධනවතුන්ගේ ලෝකයක්. මම මේක මීට ඉස්සෙල්ලාට මේ ක්ලිප් එක කරා. අපි ගම 1970 දී 70%ක් ටර්නෝවර් කෑවේ 30%ක් ලෝක ජනගහනය. 1990 වෙනකොට 10% ලෝක ජනගහනය 90ක් දේවල් කෑවා. කෑව කියන්නේ ටර්නෝවර් එක ඒගොල්ලන්ගේ අතේ. 2010 වෙනකොට 99ක් කන්ට්‍රෝල් කරලා භුක්ති විඳින තත්යකට ආවා. දැන් පෝස්ට් කොවිඩ් එකකින් පස්සේ පේන්නේ අද රිපෝට් එකක් තිබුණා ජෙෆ් බෙසෝස් ඩොලර් බිලියන් 200ක් එයාගේ වටිනාකම ඩොලර් බිලියන් 200ක්. එහෙම ලෝකෙක අපි ඉන්නේ. ඉතින් 20 වෙනකොට අපිට පේන්න තියෙන්නේ ලෝකෙන් 0.01ක් ලෝකේ ටර්නෝවර් එකෙන් 99.99ක් භුක්ති විඳින බව තමයි පේන්න තිබෙන්නේ. ඒක මම කිව්වේ මේ පරම්පරාවේ ලක්ෂණයක් හැටියට දීලා තියෙනවා. පොළොව තලයෙන් දිලින්දන් මනුෂ්‍යයන් කෙරෙන අසරණයන් කාදමන්ට තව ලක්ෂණයක් තියෙනවා. කඩුවැනි දත්තා පිහියාවැනි හකුදත් ඇති පරම්පරාවක් ඇත්තේ. That means their words are very rude. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වචන පිහින් කපනවා වගේ, අනිනවා වගේ. ඉතින් daggers drawn ඉංග්‍රීසියෙන් කියනවා daggers drawn කියලා. ඉතින් අපි දන්නවා මේ පරම්පරාව කටටම දේවල් කියනවා නේද? හරි හිතට දෙනවා කියනවා. අපි කිසිම ඒගොල්ලෝ boring, useless, I know. මම දන්නවා වැඩක් නැහැ. එහෙම ඒක වැඩිමහල්ලු ගැනත් කියනවා, ගුරුවරු ගැනත් කියනවා, පාඩම් ගැනත් කියනවා. ඉතින් මේක ගොඩ ඉවසන්න ඕන.
ඒගොල්ලන්ටත් පොඩි කාලෙම කොහොම හරි ආත්මික වෙනසක් එන්න අවශ්‍යයි. මේ තරඟකාරී ලොවට ඒගොල්ලන්ව පුෂ් කරනවා ඩිජිටල් ස්ක්‍රීන් එක. තරඟේ කෙලවරක් නෑ. මුළු ජීවිතේම තරගයක්. ඒකයි ඩිජිටල් ස්ක්‍රීන් එකේ ආදීනව. So the digital screen pushes them to competition, competitive. They are on flight, fight, fright, adrenaline, cortisol mode all the time. ඒ කියන්නේ මේ adrenaline, cortisol කියන්නේ ඔය stress එකට සම්බන්ධ hormone. Flight ඒ කියන්නේ fight කියන්නේ සටන, fright කියන්නේ ත්‍රාසය, සන්ත්‍රාසය. ෆ්ලයිට් කියන්නේ මේ ඉගිලෙන් හදනවා. ෆ්ලයිට් කියන්නේ එකක් ඉවර කරන්න නැතුව ඊළඟ එකට යන ගතිය. ඒක ඩිජිටල් ස්ක්‍රීන් එකකින් එන ගතියක්. අර ඉනිෂියේෂන්, නැවිගේෂන්, සක්සස්ෆුල් and conclusion, reward motive එක එනකන් ඒගොල්ලෝ ඉන්නේ නැහැ. ඒක නිසා තමයි සෙක්ෂුවල් අතිනොත් ඒගොල්ලෝ හදිසියෙ පටන් ගන්නවා, හදිසියෙ ඉවර කරනවා. ඉතින් සිකුරාදා රෑ හරි ප්‍රශ්නයක් ඉතින් කොළඹ ගොඩාක් මේකට ප්‍රොවයිඩ් කරලා තිබෙනවා. ඉතින් එක දවසක් මම ලිෆ්ට් එකක නැග්ගා එක්තරා බිල්ඩින් එකක. ඒ ළමයි අඳන් ඉන්න ඇඳුම් මේ O level A level ළමයි. මේ ලොකු වැඩ කරන ළමයි විතරක් නෙමෙයි. මට බලන්න බෑ මගේ වයසට. එච්චර දැන් මේ කොවිඩ් නිසා මේවා ටිකක් නැවතිලා තියෙනවා. නමුත් මේවා ආයෙත් එන්න පටන් අරගෙන තිබෙනවා. ඒක ටික මං කිව්වේ අර කඩුවැනි දත්තා පිහා ඇති අපි ඒගොල්ලෝ කරන හැමදේම හරි කියලා හිතන પરම්පරාව ඒ විදිහට කතා කරන මේක පරම්පරක වෙනසක්. ඊළඟ ලක්ෂණය 6 වෙනි ලක්ෂණය දියන්නයි කියනා වූ දූවරු දෙදෙනෙක් උඩැල්ලාට ඇත. කිසි කලක තෘප්තියට නොපැමිණෙන්නා වූ. What is this feature? Give me now. ඒගොල්ලන්ගේ ගතිය තමයි දැන් දෙන්න. ඉතින් මම නිතර ලෙක්චර්ස් වලදී කියනවා කරුණා කළා O level ඉවරුනාම ස්මාර්ට්ෆෝන් එකක් දෙන්න එපා. ඉන්නේ හැටේ ළමයා වැඩ කරන්නේ නැහැ, පාඩම් කරන්නේ නැහැ. මම ළඟට ඇවිල්ලා තිනවා O level 10 A's 9 A's තියෙන ළමයි. A level 3 failures. දෙවා මේ ගුරුවරු දෙන්නෙක්ගේ ළමයා මම එයාගෙන් අහුවා what happened? He said smartphone. I said what did your parents say? He said they scolded me. Who cares? මේ දෙමව්පියෝ දෙන්න ළඟම ඉතලා බලන්න 9 A's තියෙන ළමෙක්. A level එකට 3 F's ගත්තොත් මොන තරම් දුකක්ද? හේතුව ස්මාර්ට්ෆෝන් එක. තව මේ ස්කෝල් එක head prefect girl school එක. එයා O level ඉතයි විශිෂ්ටයි head prefect උනා. එයා මේ එන්න ස්මාර්ට්ෆෝන් එකට බැහැ වුණා. ඒ ලෙවල් එකට තාම මාස 4යි තිබුණේ. මෙයාට තේරුණා මෙයාගේ ඔක්කොම පටි රෝල්. මෙයා මොකද කරේ? මම මේක කියන්න හොඳද මන් දන්නේ නැහැ. බැරිලා කරන එක එක්ස්පෙරිමන්ට් කරොත් කොහොම හරි මෙයා බ්‍රැන්ඩි වලට එක්තරා බෙහෙතක් මිශ්‍රණය පෙති වගේක් නිතර තියෙන පෙති වගේක් මිශ්‍ර කරලා බිව්වා. ඒකෙන් කොහොම හරි ඉස්පිරිතාලේ ගිහිල්ලා ගලව ගත්තා. Unfortunately මේගොල්ලන්ගේ දෙමව්පියෝ ලොකු දෙමව්පියෝ නිසා කාටවත් කියන්නේ නැතුව ඉක්මනින් ඩිස්චාර්ජ් කරා. ගෙදරදී දවස් 4ක් ගියේ නැහැ. අම්මගේ සාරියෙන් බෙල්ලේ වැල දාගෙන මැරුණා. ට්‍රැජික් නේද? ඒ මොකද ඒගොල්ලන්ට අර රේජ් එක සහ පරිගැනීමේ සිතකුත් එනවා. අර වැරදුණු දේ ගැන ඒගොල්ලෝ රෙස්පොන්සිබිලිටි accountability ගන්නෙ නැහැ. වැරදුණු දේ ගැන කෝගෙන් හරි පලි ගන්න ඕන. මේක තමයි ඩිජිටල් ස්ක්‍රීන් එකේ ඒගොල්ලන්ට උගන්වන දේ. ඒ නිසා please attend on your child's digital life. ඒ නිසා කරුණාකරලා ළමයාගේ ඩිජිටල් ජීවිතය කොයි වගේද කියලා ඔබ ළමයා එක්ක එක්කව වෙලා පාඩම් කරන්න ඕන. එක්කව වෙලා මේ ගැන තීරණයකට එන්න ඕන. පවුලේ පොලිසි එකක් තියෙන්න ඕන. ඉතින් අපි මේක රජයටත් කියනවා ඩිජිටල් ලයිෆ් එක ගැන. ඉතින් දැන් ගොඩාක් ඉස්කෝලවල ඩිජිටල් ස්ක්‍රීන් එකකින් උගන්වන්න හදනවා. දැන් Zoom එක වෙන දෙයක් කොවිඩ් නිසා වෙන විකල්පයක් නැහැ. ඉතින් මම ගොඩක් ඒ ගැන ටොක්ස් කරා. අපේ ඉස්කෝලේ ලෙක්චර් එකකුත් කරා. වෙන කෝපරේට්ස් වලට ටොක්ස් දුන්නා. While being on the screen, how not to get digitized. ඒක වෙනම ලෙක්චර් එකක්. ඉතින් මේ ගැන අපි යම් ජාතික ප්‍රතිපත්තියකට එන්න ඕන. ළමයන්ට ඩිජිටල් ස්ක්‍රීන් එකෙන් පාඩම් කරන්න සැලැස්වීම උන්නතියක් නෙවෙයි. ඒක පරිහානියක්. දැන් ලෝකේ බටහිර රටවල් ගොඩක මේ ගැන තීරණය අරගෙන ඉවරයි. ඒගොල්ලන්ට ගෙදර මේ නිදා ගන්න යනකොට ටැබ් iPad අරගෙන යන්න දෙන්න එපා. කොහොම හරි මේක හදා ගන්න අවශ්‍යයි.
ඒ ඩිජිටල් ස්ක්‍රීන් එකකින් එනවා කිසි දෙයකින් not enough, their mode is not enough. ඒ ස්ක්‍රීන් එකේ ගතිය drives them to dissatisfaction because the dopamine serotonin balance එක හරියට වෙන්නේ නැති නිසා ඒගොල්ලෝ ඉන්නේ අතෘප්තියෙන්, මති කවදාකවත් සුතිමන්ත ගතියක් එන්නේ නැති වෙනවා. මේක හරි කනගාටුදායක දෙයක්. ඇතයි නොකියන ගතියක් ඒගොල්ලන්ට මතුවෙනවා. ඉතින් මම හිතන්නේ දැන් ඇති අපි කතා කරා. ඉතින් මේකට මම කියලා දුන්න මූලධර්ම කීපයක් ගෝඩ්ගේ ඩිසයින් එකක් තියෙනවා. අපි ඒක උල්ලංඝනය කරන තරමට අපි යථාර්ථයෙන් ඈතට යනවා. ඊළඟට අර සමාව දෙන ගතිය, වැරදුණු තැන යව ගොඩ ගන්න අපි ගොඩ ගන්න තාත්තම යෙදෙන්න ඕන ඉවසීමෙන්. ඒක තමයි කුරුසියේ පූජාව කියන්නේ. තාත්තා වේදනාව දරාගෙන පාඩුව විඳගෙන පුතා වෙනුවෙන් දුව වෙනුවෙන් බෑ වෙන්න අවශ්‍යයි. ඒකට අපි ට්‍රේන් උනේ නැත්තම් අපේ පාඩුව කියන එක ළමයට කතා කරලා වැඩක් නෑ. අපිට පාඩු වුණා කියන එක. ඒක දමල ගැහිමක් වෙනවනේ යාට. ඒ විදිහට ඒගොල්ලෝ දිවිනසා ගන්නත් යනවා. ඒක නිසා ප්‍රේසම් වෙන්න ඕන. තමාගේ පාඩුව ඉවසා දරා ගැනීමට තමයි අර කුරුසියේ කතන්දරයේ ආදර්ශය අපිට ප්‍රයෝජනවත් වෙන්නේ. සමාව දීමෙන් ඉන්වෙස්ට් කිරීමෙන් තවත් ඉන්වෙස්ට් කිරීම. ඔබ හිතන්න පුළුවන් මෙච්චර කරා මදිද? මදි. මේ අපේ පුතානේ, අපේ දුවනේ. එයාට තවත් කිරීමෙන් තමයි ඒගොල්ලන්ව ගොඩ දාගන්න පුළුවන් වෙන්නේ. අන්තිමට මම කරේ අර ස්ට්‍රෙස් සහ අතතියට හේතු වන්නා වූ ඩිජිටල් ස්ක්‍රීන් එකේ බලපෑම. ඉතින් අපි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ stress anxiety is when you assess. ඔබ assess කරාම ඔබගේ සැපයුම වැඩි, මේ ඔබගේ ඉල්ලුම වැඩි, සැපයුම මදි. එතකොට මූලික පියවර දෙකක් තියෙනවා. සැපයුම පොඩ්ඩක් වැඩි කර ගැනීම, දෙක ඉල්ලුම පොඩ්ඩක් අඩු කර ගැනීම. බොස්ට කියලා හරි මේ වැඩ සර් මට සතියකින් කරන්න බෑ, සති දෙකක් දෙන්න. හෝ විභාගයකට ඉඳ ගන්නවා නම් ඔබ ඩිස්ටින්ක්ෂන් ලෙවල් නෙමෙයි වෙන්නේ නැති. එතකොට මේක ආතතියක් ඩිස්ටින්ක්ෂන් එකක් ගන්න යෑම. ඉතින් ඔය ටික තමයි අද අපි සොයා බැලුවේ. ඉතින් අපි තවත් දවසක හම්බ වෙමු.